ආයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ෆාතිමා නස්රින් අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල නිරෝධායන නීති කඩා උපන්දින සාදයකට එක්වූ පියුමි හංසමාලි සහ චන්දිමාල් අත්අඩංගුවට ගැනේ. නේ මේ අප ලැබුණාද කොහොමද? අප ලැබුණා එච්චරයි. අයබල් මොකද හේතුව මොකද උනේ? මොකද උනේ? ඈ? එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තුවෙන් රනිල් පාර්ලිමේන්තුවට. වරායනගර ආර්ථික කොමිසමට ජනපති සමාජිකයන් පත් කරයි. සභාපති දුරය ජනාධිපති නීතිඥ ගාමිණී මාරපනට. අදත් කොවිඩ් ආසාදිතයින් 1531 දෙනෙක්. අංගොඩ වැඩිහිටි නිවාසයක සියලු දෙනාටම වෛරසය ආසාදනය වෙයි. මහ මගට පිවිසීමට දුන් අවසර ලිපියේ ඇත්ත නැත්ත සෙවීමට පොලිසිය සේවාස්ථානවලට. සේවකයා කාර්යාලයේ නැතිනම් ආයතන ප්‍රධානියාට නඩු. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු තිදෙනෙකුගෙන් CIDට ප්‍රකාශයක්. කොළඹ වරායනගර ආර්ථික කොමිසමේ සමාජිකයන් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පියවර ගත්තා. ඒ අනුව ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුතු සමාජිකයන් 7 දෙනෙකුගෙන් සමන්විත කොමිෂන් සභාවක් ජනාධිපතිතුමා විසින් පත් කර තිබෙනවා. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපිත කෙරෙන්නේ කොළඹ වරායනගරයේ ඉදිකිරීමෙන් අනතුරුව එහි පරිපාලන කටයුතු පවත්වාගෙන යාමටයි. ඒ සඳහා අවශ්‍ය නීතීන් දෙක උද්දා පාර්ලිමේන්තුවේදී අනුමත වුණා. ඒ අනුව කොළඹ වරායනගර කොමිෂන් සභාව සඳහා සමාජිකයන් පත් කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයාට පැවරී තිබෙනවා. ඒ අනුවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද ඒ සඳහා සමාජිකයන් පත් කළේ. ඒ අනුව කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභාවේ පළමු සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා පත් කෙරුණා. සෙසු සමාජිකයන් වන්නේ මහ බණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා, ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා, ඕරල් කෝපරේෂන් සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්ක මහතා, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා සහ මැක්ලරන් සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රොහාන්ද සිල්වා යන මහත්වරුයි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි යන මහත්වරුන් අතර අද පෙරවරුවේ හමුවක් සිදු වුණා. එහිදී මෙරට ආයෝජන සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය පළ කෙරුණා. කෙටි කාල සීමාවක් තුළ මෙරට මුහුදු සීමාවේදී නෞකානතුරු දෙකක් සිදු වූ බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එමගින් සිදුවන පරිසර හානි තක්සේරු කිරීමට සහ කාබනික පොහොර මත පදනම් වූ කෘෂි කර්මාන්තයක් වෙනුවෙන් රජය දියත් කළ වැඩපිළිවෙලට ඕස්ට්‍රේලියානු රජයේ තාක්ෂණික සහාය අපේක්ෂා කරන බව එහිදී පැවසුවා. මෙහිදී අග එකතු කිරීමේ නිෂ්පාදන සඳහා වැඩි ආයෝජන අවස්ථා උදා කර ගැනීමෙන් ඉන්දියාව මැද පෙරදිග ඇතුළු රටවල් රසක් ඉලක්ක කරගත් අපනයන වෙළඳපළක් මෙරට ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳවද මහ කොමසාරිස්වරයා මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළා. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර 75 වසරක මිත්‍රශීලී සබඳතාවය සිහිපත් කළ ඩේවිඩ් හෝලි මහතා කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් රැගත් ගුවන් යානයක් ලබන 3 වෙනිදා මෙරටට ළඟාවීමට නියමිත බවත් ප්‍රකාශ කළා. අත්‍යවශ්‍ය රාජකාරී සඳහා යාමට ආයතන ප්‍රධානීන් විසින් සේවකයන්ට ලබා දී ඇති ලිපිවල සත්‍ය අසත්‍යතාවය සෙවීමට පොලිසිය අදාළ ආයතනවලට යාමට තීරණය කර තිබෙනවා. එම පරීක්ෂා කිරීම්වලදී අදාළ සේවකයා ආයතනයේ නොසිටියහොත් ව්‍යාජ ලිපි ලබා දීමේ චෝදනාව මත ආයතන ප්‍රධානීන්ට එරෙහිව නඩු පවරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ. මේ අතර සංචරණ නීති උල්ලංඝනය කරන්නන් සෙවීමේ මෙහෙයුම් අදත් දිවයින පුරාම ක්‍රියාත්මක වුණා. සංචාරණ සීමා ක්‍රියාත්මක අද දිනේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබුණා. සංචරණ සීමා බලපැවැත්වෙන කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා පමණයි අවසර ලබා දී තිබෙන්නේ. පොලිසිය පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙන්ම බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන ස්ථාන 14කදී අද රථවාහන පරීක්ෂාව සිදු කෙරෙනු බවයි. අද දින කොළඹ නගරයට පැමිණෙන වාහන පිළිබඳ සංගණනයක් සිදු කරනු ලැබුවා. එහිදී මෙම කාල පරිච්ඡේදය තුල වාහන 55944ක් පැය 3මාරකට 4කට ආසන්න කාලය තුල කොළඹ නගරයට ඇතුළු වී තිබෙනවා. කොළඹ නගරයට ඇතුළත් කළ වාහන වලින් 3528ක් පමණ වාහන කිසිම හේතුවක් නොමැතිව අත්‍යවශ්‍ය සේවා හෝ වෙනත් කටයුත්තක් හෝ නොමැතිව ඇතුළත් කළ වාහන. ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවලට යයි පවසමින් පැමිණි වාහනවල පුද්ගලයන් යම් යම් ලිපි ඉදිරිපත්
ඉදිරිපත් කරනු ලැබුවා අදාළ ආයතන ප්‍රධානීන් විසින් ලබා දෙන ලද ලිපි. ඒ සම්බන්ධයෙන් අහඹු ලෙස තෝරාගත් ලිපි ඡායා පිටපත් දුරකථන මගින් පොලිස් ප්‍රධානීන් විසින් ලබාගෙන තිබෙනවා. ඡායාරූපයක් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් යම්කිසි පුද්ගලයෙකුට ලිපියක් නිකුත් කරලා තියෙනවා නම් ඒ ලිපිය අනුව ඔහුගේ රාජකාරී අවශ්‍යතාවයක් තිබිය යුතුයි. ඒ වගේම එදින ඔහු රාජකාරී ස්ථානයේ වෙත වාර්තා කළ යුතුයි. එය ඔහුගේ සේවය අත්‍යවශ්‍ය රාජකාරියක් විය යුතුයි. එසේ නොමැතිව අත්‍යවශ්‍ය රාජකාරී සඳහා යම් ලිපි නිකුත් කරලා තියෙනවා නම් ඒ ලිපි නිකුත් කළ ආයතන ප්‍රධානීන් නියෝජිතයින් හෝ සුපර්වයිසර් වරුන් හෝ අධීක්ෂක අයට විරුද්ධව නීතිය මගින් ක්‍රියා කිරීමට සිදු වෙනවා. කූට ලේඛනයක් පිළියෙල කිරීම, ඒ වගේම නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කිරීමට යම් අයෙකුට අනුබල දීම යටතේ. මේ අතර සංචාරණ සීමා නොතකමින් හැටන් නගරයට අද ජනතාව පැමිණ සිටියේ මෙලෙසින්. පසුව පොලිසිය පැමිණ විවෘත කර තිබූ වෙළඳසැල් වසා දැමීමට කටයුතු කළා. මේ අතර ඉංගිනියාගල පොලිසියට ලද තොරතුරක් මත යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී අක්කරේපත්තුවේ සිට කොළඹ දක්වා මගින් ප්‍රවාහනය කළ අධිසුඛෝපභෝගී බස් රථයක් ඊයේ රාත්‍රියේදී පොලිස් බහරයට ගෙන තිබෙනවා. මෙම බස් රථය පරීක්ෂා කිරීමේදී මෙම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තර ඇතුළුව පුද්ගලයන් 48 දිනක් සිට ඇති බවටයි වාර්තා වෙන්නේ. මෙම බස් රථයේ අයිතිකරුට එරෙහිවත් නිරෝධායන රීතීන් යටතේ නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර සංචාරණ නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරන ආකාරය අදත් ප්‍රදේශ රැසකදීම නිරීක්ෂණය වුණා. රැකියාවට වාර්තා කරන්න ඕන ඔයා ඉන්න ඕන දෙමඩ කොටේ දෙස්ස කිදිනා හරි. හරිද? අපි 11 වෙනිදා ඔව් එහෙම ඉන්න බෑනේ. දුම තියෙනවා නයිටි 4 බන් තියෙනවා. නැත්නම් යන දෙන්න බෑ. හරි? කරුණාකර ගන්න කරවන්න. පාස්ටේකෝ යහරවා. වාහනේ අරගෙන මේ රස්තිය දුවන යන බෑ. හරිද? කරුණාකර වටපිට අයින් කරන්නකෝ. ආවුදුගේ තැනත් වටපිට විතර තියෙනවා. නිරෝධායන නීති කඩ කරමින් උපන්දින සාදයකට එක්වීමෙන් චෝදනා ලැබූ නිරූපණ ශිල්පිනී පීම් හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ අද පොලිස් අත්අඩංගුවටපත් වුණා. සංචාර නීති ක්‍රියාත්මක වෙමින් තිබියදී කොළඹ තරුපයේ හෝටලයකදී මේ සාදය සංවිධානය කර තිබුණා. කොළඹ නගරයේ සුපිරි තරුපයේ හෝටලයක පැවති උපන්දින සාදයක් පිළිබඳව ඊයේ පොලිසියට තොරතුරු වාර්තා වුණා. ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ මහතාගේ එම උපන්දින සාදයට නිරූපණ ශිල්පිනී පීම් හංසමාලි ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඔවුන් නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාවට අදාළව අද පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරු එම දෙදෙනා ඉදිරිපත් කෙරුණේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවටයි. එහිදී සූම් තාක්ෂණය ඔස්සේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ එම දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් නෝ ශරීර ඇප මත මුදා හැරීමටයි. මොකද උනේ ඈ ගාලු මෝදුර ප්‍රදේශයේ පිහිටි තරුපහේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වෙන බවට තොරතුරක් ලැබුණා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත. ඒ වගේම එම පැවැත් වූ බවට සඳහන් යම් යම් ඡායාරූපද ඔහු වෙත ලැබී තිබුණා. එමෙන්ම එම නඩුව නැවත කොළඹ අධිකරණයේ ලබන අගෝස්තු මාස 27 වෙනිදා කැඳවීමට නියම කර තිබෙනවා. මේ සාදය සඳහා සත් 25ත් අතර කණ්ඩායමක් සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ වගේම විමර්ශනයේදී පුද්ගලයන් 12 දෙනෙක් පමණ අත්අඩංගුවටගත් දෙදෙනාට අමතරව තවත් 12 දෙනෙක් පමණ නමින් හඳුනා ගැනීමක් සිදු කර තිබෙනවා. ඒ වගේම ඉතිරි අය හඳුනා ගැනීමට CCTV එසේත් නොමැතිනම් සමීප ආවේශන කැමරා දත්ත උපයෝගී කර ගනිමින් දැනට විමර්ශනයක් සිදු කරනු ලබනවා. ඒ සියලු දෙනාම අත්අඩංගුවටගෙන අධිකරණයේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අදාළ හෝටලේ පරිපාලකයින් ගෙනුත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම මේ වන විට කටයුතු කරමින් පවතිනවා. මේ අතර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඊයේ දිනේදී තම උපන්දිනය වෙනුවෙන් සාදයක් පවත්වා තිබුණේ කුරුණෑගල පොලිසියට යාබද ස්ථානයකදී. මේ අවස්ථාවට කුරුණෑගල දිශාව භාර සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායක මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. එම සහකාර පොලිස් අධිකාරිවරයා ඔහුට ස්ථානමාරු වීමක් වහාම ලබා දී ඔහුට එරෙහිව විමර්ශනය කිරීමටත් පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.
COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1531 දෙනෙක් අද පස්වරුව වන විට මෙරටින් හඳුනාගත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 1,85,000 දක්වා ඉහළ ගියා. මේ අතර අංගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වැඩිහිටි නිවාසයක සිටි සියලු දෙනාටම COVID-19 ආසාදනය වී ඇති බවට අද හඳුනාගත්තා. අංගොඩ සිරිපැරකුම් අවතේ පවත්වාගෙන යන වැඩිහිටි නිවාසයේ සිටි පුද්ගලයෙකු කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගොස් තිබුණා. පසුව එම වැඩිහිටි නිවාසයේ සිටි පිරිස PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණු අතර ඔවුන් සියලු දෙනාටම වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත්තා. ඒ අනුව එහි සිටි 29 දෙනාටම එම ස්ථානයේදීම ප්‍රතිකාර ලබා දීමට පියවරගෙන තිබුණා. දැන් 20 දෙනෙක් ඉන්නවා පැකට් කීයක් දාන්න ඕනේ මොකද? තේහෙන්ද ගානේ දැන් අපි ඉන්නවා නම් 20ක් වැටෙන්න දාලා දෙයට හවසට දෙන්න අඩු කොප්ප 3 කාලක් විතර. මේ වැඩිහිටියෝ කිසි කෙනෙක් එළියට යන්නේ නැහැ. එළියට යන්නේ ඉන්නේ එකම එක්කෙනයි. එයාගෙන් ඇතුළට වෛරස් එක ආවේ නැත්නම් එන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා තමයි අපි හැම වෙලෙම කියන්නේ බාහිරින් බඩුවක් ගේනවා නම්, බාහිර මුදල් අතපත ගන්නවා නම් හැම කෙනෙම කොවිඩ් රෝගියෙක් අතපත ගාපු මුදල් කියලා හිතාගෙන කොවිඩ් රෝගියෙක් අතපත ගාපු එළවලු ආහාර පාන කියලා හිතාගෙන කටයුතු කරන්න කියලා හැම වෙලෙම අපි ඕගොල්ලන් ඉල්ලීම කරන්නේ ඒකයි. මෙතන ඉතුරු 28 දෙනාටම බෝ වුණේ එළියට ගිය එක්කෙනාගේ තියෙන නොසැලකිලිමත්කම සහ මේ අපි කියන උපදේශ හරි විදිහට පිළි නොපැදීමේ යම්කිසි දුර්වලතාවයක් නිසායි කියලා අපිට හිතෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ 6 දෙනෙකු රහසිගතව ලොරි රථයක සංගවා සිටියදී ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද සොයාගත්තා. එම 6 දෙනා අංගොඩ අඹතලේ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැල් ජාලයක රියදුරන් ලෙස සේවය කර තිබූ අතර වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව ඔවුන් ලොරි රථයක නංවා එම ආයතනයෙන් පිටත රඳවා තිබුණා. සොයාගත් ආසාදිතයින් රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. මේ අතර වතුපිටිවල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් ආසාදනය වූ සේවකයන් අනාරක්ෂිත ලෙස ප්‍රදේශයේ නිවසකට ගෙනවිත් දමන බවට නිට්ටඹුව රන්පොකුණුගම් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ප්‍රදේශයේ කොවිඩ් කමිටු සමාජිකයෙකු දෙම ස්ථානයට පැමිණ මේ සම්බන්ධයෙන් සොයා බැලුවා. පොසිටිව් ළමයි. ඔයාලට කිව්වද ඒගොල්ලෝ පොසිටිව් කියලා? ඔව්. කන්දකට ඒක ගදා දෙකම හිටියන් හිටියේ. ඔව්. PHI ලා කිව්වා. PHI ලා කිසිම කෙනෙක් මේ සම්බන්ධයෙන් දන්නේ නැහැ. PHI මහත්තයා මේක දැනුවත් වෙලා තියෙනවා නම් PHI මහත්තයා ඔයාව නිරෝධානය කරලා තමයි අර දෙන්න ගෙනියන්නේ. මෙතන ගහනවා නිරෝධානය කළ නිවසේ කියලා බෝඩ් එකක්. පසුව ඔහු අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිලධාරියෙකුගෙන්ද දුරකථනයෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටියා. PHI මහත්තයා දැනුවත් වෙලා නැහැ අපේ කොට්ටාස් එක්කෙනා. මංජුල මහත්තයා කියලා ඉන්නවා වටපිටිවල BOI බලන්නෙත් එයා දැනුවත් වෙලා තියෙන්නේ අද උදේ. නෑ ඒක නම් වැරදීම. PHI මහත්තුරුම තමයි මේ ගෙනිච්චේ මේ දඹදෙනියට මෙහෙට. අපි කවුරුවක් ගෙනිච්චේ නෑ. කොයි PHI මහත්තයාද දැනුවත් කරේ? අපි දැනුවත් කිරීම කරලා තිනවා MOH ඔෆිස් එකට අත්තන ගාලා. ඒකට එතනින් තමයි කතා කරලා ඔය ළමයි දෙන්නව දඹදෙනියට අරගෙන ගියේ. නෑ මෙහෙම එහෙම ඒක හරියට සිද්ධ වෙලාද කියලා අපි හොයලා බලනවා. ඒක සිද්ධ වෙලා නැහැ. මොකද MOH ડોක්ටර්ත් මම බැලුවා. උත්තර මෙතන දැන් මේ ළමයා තාම අපි දැනුවත් කිරීමක් කරලා ගෙනියන්නේ නැති වුණාම ඉතින් අපිට ඒ ළමයා කොහෙද කියලා අපි දාන්නද මහත්තයා. ඒක යෝන් සේනාගෙන මම පර්සනලි ගිහින් කතා කරා මගේ ළමයෙක් කියලා දාන්න පුළුවන්ද කියලා. ඒක බෑකෝ PHI මහත්තයා රහා එන්න ඕන කියලා. PHI මහත්තයා මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මංජුල මහත්තයා දන්නවා කමක් නැහැ. එතුමා දන්නේ නැහැ කියලා කියනවා නම් දේව අපි දැනුවත් කරලා තියෙනවා. ඕවද ෆෝන් දැනුවත් කිරීම කරලා තියෙනවා. මේ අතර COVID-19 ආසාදනය වූ රෝගීන් 2859 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත් අතර උන්ගෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 608ක්. තවත් ආසාදිතයන් 547ක් ගම්පහ දිස්ත්‍රික්කයෙනුත් ආසාදිතයන් 447ක් අලුතර දිස්ත්‍රික්කයෙනුත් හඳුනාගෙන තිබුණා. එමෙන්ම කොවිඩ් ආසාදිත පුද්ගලයන් 36 දෙනෙකුද මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. එම මරණ පසුගිය දෙවැනිදා සිට ඊයේ දවස දක්වා වාර්තා වී තිබූ අතර ඊයේ පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 7ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 1441ක් දක්වා ඉහළ ගියා. මේ වන විට රෝගීන් 71 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබනවා. මේ කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවට පැමිණීමේ සිට සිදු මරණ ප්‍රමාණය 50%කට ආසන්න ප්‍රමාණයක් මරණ සිද්ධ වෙලා තියෙන්නේ මැයි මාසයේ. මේ වසංගතයේ දැන් අපි යම්කිසි උච්චතම අවස්ථාවක ඉන්නේ. රෝගීන් හඳුනා ගැනීමේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. අපිට පේන්න තියෙන කාරණේ තමයි රට තුල මීට වඩා රෝගීන් ඉන්නවා. අපේ පරීක්ෂණ ධාරිතාව ප්‍රමාණවත් නොමැති නිසා ඒ හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය නිවැරදි දත්තය නෙමේ ලැබෙන්නේ. මේ අතර හැටන් දික්වේ නගර සීමාවෙන් ආසාදිතයන් 12 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතයන්ගෙන් 10 දෙනෙකුම එකම පවුලේ සමාජිකයින්. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන්ද COVID-19 ආසාදිතයන් 22 දෙනෙකු හඳුනාගත්තා. මේ අතර කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පොරස්ට්‍රික් වතුයායේ නිවසක මියගිය පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග එම වතු නිවාස පෙළේ පුද්ගලයන් 48 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මේ අතර එන්නත් ලබා දීම සහ අනතුරු දීමනා ලබා දීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා හෙද සංගමය අද වර්ජනයක නිරත වනවා. එම සංගමේ ප්‍රධාන ලේකම් HMSB මැදිවත්ත මහතා සඳහන් කළේ හෙට උදෑසන 7 දක්වා එම වර්ජනය ක්‍රියාත්මක බවයි. මේ අතර
රෝහල් කිහිපයකට අවශ්‍ය උපකරණ ලබා දීම අද ප්‍රදේශ කිහිපයකදීම සිදු කෙරුණා. මේ අතර වැඩිහිටි දීමනාව ලබා ගැනීම සඳහා අද බොහෝ පිරිසක් කොවිඩ් අවදානමද නොතකමින් දිගු පෝලිම්වල රැඳී සිටින ආකාරය දක්නට ලැබුණා. මේ බගවන්තලා ප්‍රදේශයේ අද දක්නට ලැබුණු තත්ත්වයයි. මේ අතර හෙට සිට යලි ගුවන්තොටුපළ විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. එක ගුවන් යානයක එන්න පුළුවන් 75ක් හෝ 75කට අඩු ප්‍රමාණයක් පමණයි. ලංකාවට සියලුම දෙනාට එබිනීමේ අවස්ථාව තියෙනවා. හැබැයි සෞඛ්‍යංශවල ඒ ලබා දීපු නිර්දේශ අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. හෙට ගුවන්තොටුපළ විවෘත කෙරුණද වියට්නාමයේ සිට පැමිණෙන සහ වියට්නාමයේ හරහා පැමිණෙන පුද්ගලයින්ට මෙරටට පැමිණීම තහනම් කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවරගෙන තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා සඳහන් කළේ නැවත දැනුම් දෙනතුරු මෙම තහනම බලපැවැත්වෙන බවයි. COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීමට මෙරට තුළ ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන අදත් දිස්ත්‍රික්ක 8ක ක්‍රියාත්මක කෙරුණා. මේ අතර සයිනෝෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව පළමු එන්නත් මාත්‍රාව ලබා දුන් ස්ථානයේදීම ජූනි මාස 8 වෙනිදා සිට ලබා දීමට අපේක්ෂා කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. චීනයෙන් ගෙන සයිනෝෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ජුනි මාස 8 වෙනිදා සිට ලබා දීමට කටයුතු කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අදාළ එන්නතේ පළමු මාත්‍රාව ගත් දිනට සමාන්තර දිනකදී එම ස්ථානයේදීම දෙවන මාත්‍රාව ලබා දෙන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ස්පුට්නික් V එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත යුතුද නැද්ද යන්න පිළිබඳව දැනට තීරණය කළ නොහැකි බවයි. අසාත්මිකතා හේතු කොටගෙන යම් පුද්ගලයෙක්ව එන්නත් ලබා දීමට ඒ අවස්ථාවේ සුදුසු නැතයි කියලා ක්ෂේත්‍රයේදී ආපසු හරවන කෙනෙකුට මේ එන්නත ලබාගත හැකිද කියලා අහලා තියෙනවා. අසාත්මිකතා තියෙන කෙනෙකුට මේ බෙහෙත ලබා දීමේදී නැවත අසාත්මිකතාවයක් ඇතිවීමේ සුළු අවදානමක් තියෙනවා. ඒ නිසාම පළවෙනිම දේ තමා මේකට වෛද්‍ය උපදේශයක් ලබාගෙන ඒ පුද්ගලයාට මේ එන්නත ලබා ගැනීමෙන් ලැබෙන වාසියද අසාත්මිකතාවයේ හේතුවෙන් වෙන්න පුළුවන් හානියද කියන එක වඩා සුදුසු කියන එක වඩා වැදගත් කියන එක තීරණය කරලා තමා මේ එන්නත ලබා දෙන්න වෙන්නේ. ඒ නිසාම යම් කිසි පුද්ගලයෙකුට මේ එන්නත ලබා දීමෙන් ලැබෙන වාසිය එයින් වෙන්න පුළුවන් හානියට වඩා වැඩි කියලා අවස්ථාවක් තේරෙනවා නම් ඔවුන්ට තියෙන රෝග තත්ත්වයක් ආදියත් එක්ක බොහෝ වෙලාවට ඒක සිද්ධ කරන්න වෙන්නේ රෝහලක හදිසි ප්‍රතිකාරයක් කිරීමට අවශ්‍ය කරන පහසුකම් තියෙන ස්ථානයක. ඒ සඳහා ඒ පළාතේ සෞඛ්‍ය වෛද්‍යවරයා වෙත දැනුම් දීලා ඒ අයගෙන් යොමු කිරීමේ ලිපියක් සමග ළඟම තියෙන එන්නත් කිරීමේ කාර්යයට යෙදෙන රෝහලකට යන්න ඕනේ. පවතින තත්ත්වය යටතේ ඒක දෙවන මාත්‍රාව කියන්නේ වෙනම නිෂ්පාදනයක්. ඒ නිසා පළවෙනි මාත්‍රාව නැවත වතාවක් දීමෙන් නෙමෙයි අපි ඒක සිද්ධ කරන්න වෙන්නේ. ඒ සඳහා වෙනම එන්නත් මාත්‍රාව ලබාගත යුතුයි. මේ එන්නත් සියල්ලම අලුත් එන්නත්. මේවාවේ තොරතුරු මේවාවෙන් මතුවන්නා වූ දේවල් නිරන්තර පරීක්ෂණවල ලැබෙන ඩේටා මත විටින් විට වෙනස් වෙනවා. ඒ නිසා මේ සෑම එන්නතකම එන්නත් දෙවැනි මාත්‍රාවක් දෙනවාද නැද්ද කියන එක මාත්‍රා දෙකක් අතර තියෙන කාලපරතරය බූස්ටර් ඩෝස් එකක් අවශ්‍ය වෙනවද මේ සියල්ලම ඉදිරියේදී එකතු කරන ඩේටා වලින් දෙන තොරතුරු මත තමා තීරණය කරන්න වෙන්නේ. මේ අතර මහනුවර කොණ්ඩසාලේ අද ක්‍රියාත්මක කර තිබූ එන්නත් කරන වැඩසටහනකදී ස්පුට්නික් V එන්නත් පළමු මාත්‍රාව පමණක් හෝ ලබා ගැනීමට කැමැති බවට වන එකඟතාවක්ද එන්නත්කරණය සඳහා පැමිණෙන්නන්ගෙන් ලබාගෙන තිබුණා. අද දිස්ත්‍රික්ක 8ක කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය සාර්ථකව සිදු කෙරුණේ සෞඛ්‍යංශ සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂකාංශවලද දායකත්වය ඇතිවයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මාතර, ගාල්ල, යාපනය සහ මහනුවර දිස්ත්‍රික්කවල අදත් එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සිදුවන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාත් දිස්ත්‍රික්කයේ පුරා සංචාරය කළා. ඉතින් මම හිතන්නේ මේ කඩාකප්පල් කරන්නත් සමහර උත්සාහ කරනවා ඇති. මේ කලබල ඇති කරමින් ඒවා මාධ්‍ය ප්‍රචාරය කිරීම එන්නත්කරණය කිරීම අසාර්ථකයි කියලා පෙන්නන. ඉතින් එහෙම දෙයක් නැහැ. යම් හුදකලා සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අද ග්‍රාමීය කමිටු හරහා ක්‍රියාත්මක වෙනකොට ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය නිලධාරීන්ට වෛද්‍යතුමන්ලාට සහ කාර්ය මණ්ඩලයට ඉතාමත් පහසුවෙන් මේ එන්නත්කරණය කිරීම කරගන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සලකා බැලීමේදී ඊයේ දින පමණක් සයිනෝෆාම් එන්නත් මාත්‍රා 65104ක්, ස්පුට්නික් V එන්නත් මාත්‍රා 1680ක් පළමු මාත්‍රාව ලෙස ලබා දී තිබෙනවා. මීට අමතරව ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයන් 193 දෙනෙකුට ඊයේ දිනේදී පමණක් ලබා දීමට කටයුතු කෙරුණා. මේ අතර ස්පුට්නික් V එන්නතේ එක් මාත්‍රාවක් ලබා ගැනීම වද ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට ප්‍රමාණවත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් පළමු එන්නත් ලබාගත් අයට දෙවන මාත්‍රාව ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සියලු දෙනාට එකඟ විය හැකි පොදු ප්‍රතිපත්ති මාලාවක් සකස් කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ මෙරට එන්නත් කරන ක්‍රියාවලිය අවුල් ජාලාවක් බවට පත් කිරීම වහා නවතා දැමිය යුතු බවයි. එන්නත් නියමිත වේලාවට ලබා ගැනීම මූල්‍ය සම්පත් වෙන් කිරීම සහ ප්‍රමුඛතාවයේ දිය යුත්තේ කාටද යන්න පිළිබඳව රජයට පැහැදිලි සැලසුමක් නොමැති බවයි විපක්ෂ නායකවරයා එම නිවේදනයෙන් පෙන්වා දී තිබෙන්නේ. පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා එන්නත් මාත්‍රා කෝටි 3ක් අවශ්‍ය වද ගත වූ මාස 5ක කාලය තුල මෙරටට ගෙන්වා ඇත්තේ මාත්‍රා ලක්ෂ 20ක් බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා පවසන්නේ එන්නත් මාත්‍රා ලක්ෂ 280ක හිඟයක් මෙවනට මතුව ඇති බවයි. කඩින් කඩ ලැබෙන අවම එන්නත් ප්‍රමාණයද බලය යොදා ඩැහැගන්නා පිරිසක් ආණ්ඩුව තුළ නිර්මාණය වී ඇති බවද ඒ මහතා පවසනවා. වර්තමානයේ වන විට කළුකඩ රටාවට එන්නත් සොයායාමේ තත්ත්වයකට රට පත්ව ඇති බවත් ඒ ආණ්ඩුවේ ආශිර්වාදය මත කෙරෙන වැක්සින් දේශපාලනයක් වී ඇති බවද විපක්ෂ නායකවරයා සඳහන් කරනවා. අපි එන්නත් මිලදී ගන්නවා නම් ඒ සමාගම් වල නිරලත් නියෝජිතයන්ගේ මාර්ගයෙන් පමණක් මිලදීලා ගන්න. අනික් අය මෙතන ඉන්නේ යම් කිසි දෙයක් හම්බ කරගන්න. අපිට තියෙන්නේ එන්නත් සියලුම ලබා දෙන්න තුරු ඒක පාලනය කරන්න. ඒකට වැඩසටහනක් තියෙන්න ඕන. ඇත්තටම අද වැක්සින් එක රටේ ජනතාවට සාධාරණව ලබා දෙන්න බැරි වෙලා තියෙන්නේ ආණ්ඩුව එය කලින්ම ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කළ යුතු කළ හැකිව තිබිච්ච මැදිහත් වීම නොකර නිසා. අපිට වඩා ඊටාම ආර්ථික වශයෙන් සහ ස්ථාවරත්වයේ පැත්තෙන් අඩු මට්ටමේ ඉන්න රටවල් පවා කල්ැතුව වැක්සින් එක ගෙනා. දැන් ආණ්ඩුව කියනවා මුදල් ගෙවලා හරි ගන්න විදිහක් නැහැ කියලා. මුදල් ගෙවලා ගන්න හැකියාව තිබුණා කලින් ඇනුම් කරා. එන්නත ගෙනල්ලා තියෙන්නේ කවුද? UMPN, JVPN එන්නත ගෙනල්ලා තියෙන්නේ. එන්නත ගෙනල්ලා තියෙන්නේ අපේ රජයෙන්. ප්‍රේමදාස මහත්තයා ඇතුළු විපක්ෂ කණ්ඩායම නඩේ හැදුවේ මේ එන්නත් ගහගන්නකින් වැඩක් නැහැ කියන එක. ඔවුන් යටින් කිව්වේ එන්නත ගහගන්න බෑ, එන්නතෙන් ගත්තොත් අතුරු බාධා ගණනාවක් ඇති වෙනවා කියලා. ඒක තමයි ඔවුන් නොකිය කිව්වේ. ඒ වගේ ජනතාවට අවිශ්වාසය ගොඩ නැගිලා. හැබැයි ජනතාව පිළිගන්නේ විශ්වාසයක් තියෙනවා එන්නත ලබා ගැනීම තුළින් අපිට මේකෙන් බේරෙන්න පුළුවන් කියලා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. මෙරට 48 වන නීතිපති ලෙස වැඩභාරගත් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී. නීතිපති දුරෙහි වැඩභාරගත් බව සැලකිරීම සඳහා පැමිණි ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මෙහිදී අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් එක් කළා. කොළඹ වරායට නුදුරු මුහුදේදී ගිනිගැනීමකට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් හා එමගින් සමුද්‍රීය පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී නව නීතිපතිවරයාගේ අවධානය යොමු කළා. ඒ සඳහා නීතිමය පියවර ගැනීමට කඩිනමින් ක්‍රියා කරන බවයි නව නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ. එසේම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ චූදිතයින් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඔවුන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා බවද නව නීතිපතිවරයා මෙහිදී කියා සිටියා. නීතිපති දෙපාර්තමේන්තුවට නව ගොඩනැගිල්ලක් ලබා දීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට සිය ස්තුතිය පළ කළ නීතිපතිවරයා අතීතයේ සිට නීතිපති දෙපාර්තමේන්තුව පැවති ගොඩනැගිල්ල ඉතා පැරණි හා පෞරාණික වටිනාකමකින් යුත් එකක් බැවින් එහි අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජයේ සහාය ලබා දෙන ලෙසද අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටියා. මිනිමෙරුම් නඩු සම්බන්ධයෙන් කෙරෙන ලඝු නොවන නඩු කටයුතු මහේස්ත්‍රාත් අධිකරණයේ විමසන අවස්ථාවන් වලදී නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන්ගේ සහාය ලබා ගැනීම මෙයට පෙර පැවති ක්‍රමවේදය වුවත් දැනට එසේ නොවීමෙන් නැතිව තිබෙන ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා නීතිපතිවරයාට මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශය සමග සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගන්නයිද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී නීතිපතිවරයාට උපදෙස් ලබා දුන්නා. පුරා දින 11ක් මුළුල්ලේ ගිනි ගැනීමකට ලක් වූ බහණ්ඩ ප්‍රවාහන නෞකාවෙන් වෙරළට ගොඩගසා ඇති සුන්බුන් වල විකිරණශීලී ද්‍රව්‍ය නොමැති බවට අනාවරණ වී ඇතැයි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කමිෂන් සභාව පවසනවා. නැවෙන් එක් රැස් වූ සුන්බුන් ස්ථාන කිහිපයකදී පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය අනාවරණ වූ බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා පැවසුවේ. මේ අතර නෞකාවේ ගින්න සම්බන්ධයෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නෞකාවේ කපිතාන්වරයා ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.
දින 11ක සිට වරින් වර ගිනිගනිමින් පැවති MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට බොහෝ දුරට පාලනය කර ඇති බව නාවික හමුදාව පවසනවා. ඒ සඳහා ගුවන් හමුදාවෙන්ද බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් නිරීක්ෂණය සඳහා යොදවා තිබෙන අතර තවදුරටත් නෞකාවෙන් දුමාරයක් ඉහළට නැගෙන අයුරු අදත් මෙලෙස දිස් වුණා. මේ නෞකාවේ ගින්නත් සමග එහි තිබූ ප්ලාස්ටික් සහ රසායනික ද්‍රව්‍ය දිවයිනේ බටහිර සහ දකුණු වෙරළ තීරයන් වෙතට පැමිණ තිබූ අයුරුයි. මෙවන් පසුබිමක නාරා ආයතනය විසින් දිහිවර ගැටලු මෙන්ම නෞකාවේ අපද්‍රව්‍ය නිසා මීගමුව කලපුව ඇතුළු දූෂණයට ලක් වූ වෙරළ තීරයන් කොරල්පර සහ කඩුලාන පද්ධතිවලට සිදුව ඇති හානි පිළිබඳව සොයා බැලීමට පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිසම් සභාවද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ නෞකාවෙන් වෙරළට ගොඩගසා ඇති සුන්බුන්වල විකිරණශීලී ද්‍රව්‍ය නොමැති බවටයි. අපි මේ වෙරළ තීරයේ විකිරණ පරීක්ෂාවක් කරන්න කටයුතු කළා. ඒ නිසා අපිට කිසිම සැකයකින් තොරව කියන්න පුළුවන් මේ නැවේ පිට වුණ අපද්‍රව්‍යවල කිසිම විකිරණශීලී ද්‍රව්‍යයක් හෝ න්‍යෂ්ටික ද්‍රව්‍යයක් අඩංගු නොවන බව. කෙසේ වෙතත් නෞකාවෙන් නිකුත් වූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ඒවා මුහුදු ජලය සමග එක්ව මෙරට ලුණු කර්මාන්තයට බලපෑම් එල්ලවීමේ අවදානමක් පවතින බවට පළ වූ වාර්තා හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ජනතාව ලුණු මිලදී ගැනීමට මෙලෙස උත්සුක වූවා. අදම කොල්ලුණු ගොඩක් ගෙනියන්නේ. නයිට්‍රික් අම්ලයේ කාන්දුමක් වුණොත් කෝස්ටික් සෝඩා ඒ වගේම කන්ටේනරයක් ඩැමේජ් වුණොත් මේවා මූදට එකතු වුණාන් පස්සේ මූදේ ජීවීන්ට සහ පැලෑටි වලට ඒ වගේ සිදුවන හානිට අමතරව අපේ මූදට ආශ්‍රිත වෙන කර්මාන්ත කීපයක් තියෙනවා. එකක් මත්ස්‍ය සහ ක්ලෝරින් නිෂ්පාදනය, ඒ වගේම ලුණු නිෂ්පාදනය. විශේෂයෙන් ලුණු ලේවායන්හි ලුණු නිෂ්පාදනයේදී යම් ආකාරයකින් ලැබෙන්න පුළුවන්. අපේ සිතා ඒ පිළිබඳව අතිවිශේෂ පරීක්ෂණ ධාරාවක් සිදු කළ යුතුයි. මේ වෙනකොට පරීක්ෂණ MPPA එක හරහා දිනතුරුව පරීක්ෂණ කරනවා කියලා ආරංචි ඒ කෙසේ පරීක්ෂණ කරා කෙනෙක් නෙවෙයි. ඒ වගේ ආයතන දෙක තුනකින් ඒ සමාන්තරව පරීක්ෂා කර යුතුයි කියලා මම විශ්වාස කරනවා. කෙසේ වෙතත් ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. ඒ නැවෙන් නෙමෙයි මොනවා තිබුණත් මොන අපද්‍රව්‍ය තිබුණත් අවසානයේදී පාත්තියෙන් පාත්තියට ගිහලා අවසාන පාත්තියේදී ලුණු හදනකොට සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක හැදෙනවා ඉබේ. ඒ හැදෙද්දී වෙන මොනවා තිබුණත් ඒ සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන එක නතර වෙන්නේ නැහැ. ඉතින් ලුණු හැදීමේ කටයුත්තට මේ නැවේ සම්බන්ධයක් වෙන්නේ නැහැ. අපි හිතමු හදිසියේ ඇති වුණු මේ තත්ත්වය නිසා මූදට විෂද්‍රව්‍ය මිශ්‍ර වුණාමයි කියලා. ඒත් ලුණු හිඟයක් නම් ඇති වෙන්න දෙන්නේම නැහැ. කෙසේ වෙතත් නෞකාව ගිනිගත් ප්‍රදේශය තවදුරටත් දිහිවරින්ට අවදානම් කලාපයක් කර තිබෙන බවයි ඊයේ නාරා ආයතනය පැවසුවේ. එම අවදානම් කලාපය නිසා දිහිවරින් බොහෝ පිරිසක් පීඩාවට පත්ව තිබෙන අතර ඔවුන්ගේ ආම්පන්නද නෞකාවෙන් නිකුත් වූ අපද්‍රව්‍ය හේතුවෙන් විනාශයට පත්ව තිබුණා. හිටපු දීවර අමාත්‍යවරයෙකු වන විජිත් විජේමුනි සොයිසා මහතාද දීවර ගැටලු පිළිබඳව මෙලෙස සිය අදහස පළ කළා. අපි ආණ්ඩුවට බල කරනවා, අපි දීවරයන් වෙනුවෙන් අපි ഘോഷණය කරනවා, අපේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු කතා බහ කරයි. මොකද අපි දන්නවා අපේ රාජ්‍ය ඇමතිතුමා අමු මාළු කාලා පෙන්නුවා එක වෙලාවක මාළු කන්න බය වෙන්න එපා කියලා. නමුත් දැන් එහෙම තුමටවත් ඒක කරන්න බෑ. මොකද ඒකට සහතිකයක් ඕනේ අපට නාරායකේ. අද වෙච්ච හානිය සහ ඉදිරියටත් සිදු වෙයි කියලා අපි අනුමාන කරන හානිය පිළිබඳව අපි කටයුතු කරනවා. දැල්ලාම් පන්න කාගේ හරි හානියට පත් වෙලා තියෙනවා නම් මේ කටයුතු නිසා ඒ සියලු දෙනාටත් සිදුවෙච්ච හානිය අපි ප්‍රතිපූර්ණය කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අපි ඉල්ලීමක් කරන ජනතාවගෙන් බියවිය යුතු නැහැ මත්ස්‍ය තොග පරිභෝජනය කිරීම සඳහා. විශේෂයෙන්ම මේ පිළිබඳව අපි නිරන්තරයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරනවා. අපිට මෙහෙමයි කලපුව වැඩි කාලයක් අපි නවත්තගෙන ඉන්න ඕනේ නැහැ. අපි ප්‍රොටෙක්ට් කරලානේ තියෙන්නේ. අපිට දවස් දෙකක් විතරයි සාම්පල් අරගෙන ඉවර කරගන්න. කලපුවේ අපි දවස් දෙකකින් තුනකින් ඉක්මනට අරගෙන දෙන්න. කෙසේ වෙතත් දිහිවර දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිවේදනය කළේ මීගමුව සිට පානදුර දක්වා තහනම් කළ කලාපය හැර සෙසු මුහුදු ප්‍රදේශවල දිහිවර කටයුතු සඳහා හෙට සිට දිහිවරින්ට අවසර ලැබෙන බවයි. මෑත කාලයේදී මෙරටට දැඩි බලපෑම් එල්ල කළ දෙවන සිද්ධිය වන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නයි. කෙසේ වෙතත් ඊට අදාළ නීතිමය කටයුතු මේ වන විටත් සිදුවන අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු තිදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. මෙම නෞකාව ශ්‍රී ලංකාවේ කොළඹ වරායට පැමිණෙද්දී රැගෙන ආවේ මොනවාද යන්න එම කන්ටේනර් තුල තිබුණේ මොනවාද යන්න සම්බන්ධයෙන් සම්පූර්ණ සවිස්තර විස්තරය සහ එහි තිබුණු ප්‍රමාණයන් සියල්ල පිළිබඳව වාර්තාවක් අද දින ලබා දෙන්න ලැබුවා. මෙම නෞකාව තුල නයිට්‍රික් ඇසිඩ් පැවතී ඇත්තේ ටොන් 20ක 25ක පමණ එක කන්ටේනරයක් පමණයි. ඊට වඩා නයිට්‍රික් ඇසිඩ් වෙන කිසිම ප්‍රමාණයක් මෙහි තිබී නැහැ. ඒ සම්බන්ධයෙන් තිබූ ද්‍රව්‍ය සම්බන්ධයෙන් සියල්ලම මේ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අප විසින් සම්පූර්ණ හෙළිදරව් කිරීමක් මේ අවස්ථාවේදී
අවස්ථාවේදී සිද්ධ කරලා තියෙනවා. එම ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව එම ප්‍රකාශවල උද්ෘත ගරු නීතිපති වෙත යොමු කර වැඩිදුර උපදෙස් ලබාගෙන තවදුරටත් විමර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. තවත් දේශීය පුවතක් දැන්. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ලෝකයේ මෙන්ම අපේ රටෙත් පීඩාවට පත් වූ ජනතාව සුළුපටු නැහැ. කොවිඩ් ආසාදිතව මව මරණයට පත් වූ අසරණ දරු පවුලක් දින 14ක් නිරෝධායනයට ලක් කරලා. මේ හේතුවෙන් මුළු ගමම එකතු වී ඔවුන්ගේ කුඹුර වගා කර දීමට ඉදිරිපත් වූ පුවතක් අපට වාර්තා වන්නේ කොස්ලන්ද කැලිපනාවෙල ගම්මානයෙන්. මේ කොස්ලන්ද කැලිපනාවෙල ගම්මානයයි. මෙම ගම්මානයේ ජීවත් වූ කිත්සිරි ප්‍රේමලාල්ගේ මව කොවිඩ් ආසාදිතව පසුගියදා අවසන් ගමන් ගෙහෙන්. මේ හේතුවෙන් පියා සහ නැගණිය සමග දින 14ක් නිරෝධායනයට ලක් කිරීම නිසා කිත්සිරිට මහකන්නේ සඳහා තම කුඹුර මෙවර අස්වැද්දීමට හැකිවුණේ නැහැ. මේ අසරණ දරු පවුලේ බඩවියත රැකදුන් කිත්සිරිගේ කුඹුර අස්වද්දා දීමට කැලිපනාවෙල ගම්වාසීන් ඉදිරිපත් වුණේ ස්වේච්ඡාවෙන්මයි. අපිට කුඹුරු පුරන්ගෙන දකින්න බැරි නිසා තමයි අපි මේ වැඩේ කරන්න යමු උනේ. කට්ටිය කියන කෙනෙක් කෙනා මාත් එන්නම් කියලා කිව්වා. මේ කුඹුර අතෑරුණා කියන්නේ ඒගොල්ලන්ට මාස ගානකට ආහාර හිඟයක් ඇති වෙනවා. කෙනෙක් අසරණ වෙච්ච වෙලාවක කවදාවත් පිටුපාන්න හොඳ නැහැ. අක්කරයක් පමණ වූ කුඹුරේ බිම් සකස් කිරීම, පෝරුගෑම ඇතුළු සියලු කටයුතු සිදු කිරීමට අද දවස පුරා ගම්වාසීන් දැරුවේ මහත් වෙහෙසක්. නියමිත කාලය තුල කුඹුරු සකස් කිරීම කටයුතු සිදු නොකළහොත් එය අස්වැන්න සඳහාද දැඩි බලපෑමක් එල්ල කරන බැවින් කෙටි කලක් තුල මෙම කටයුතු අවසන් කිරීම ගමේ කාගේත් එකම ප්‍රාර්ථනය වුණා. එබැවින් කොවිඩ් ව්‍යසනය හමුවේ ගොවිතැන අඩපනව අසරණ වූ කිත්සිරි ගම්මුන්ගේ මෙම සත්කාරය පිළිබඳව සංවේදීව හඬාවදි කළා. මගේ කුඹුර වැඩ ටික ගමේ කට්ටිය එකතු වෙලා කරලා දුන්නා. ඒක නිසා මම ගොඩාක් සන්තෝෂ වෙනවා. ගොඩාක් පිං. එක්සත් ජාතික පක්ෂයට හිමි ඇති ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණය කළා. ඒ අනුව දිවුරුම් දීම සඳහා සුදුසු දිනයක් තෝරා ගැනීම රනිල් වික්‍රමසිංහ මහතාට නිදහස තිබෙන බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේ. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.